අයිබන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ බලාපොරොත්තු වෙන ඉන්නේ උදෑසනින්ම මේ පුවත් වාර්තා අද දවසේ මොනවද පළවෙන්නේ, වයින් අපට රටට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණා මොනවද කියන එක පිළිබඳව බලන්න බොහොම විශ්වාසයෙන් ඒ වගේම මැදහත් සිතින් මැදිහත් වාර්තාකරණයක් සිදු කරන නිසා හැම විටම අප සමග ඔබ රැඳෙන බව දන්නවා. අපි අවධානය දෙමු අද ජාතික පුවත්පත් වෙත. ඒ අනුව සුපුරුදු පරිදි මේ දිනවල තිබෙන තත්ත්වය පුවත් වාර්තා තුලත් වසංගත ව්‍යාප්තිය පිළිබඳව සහයි නවතම තතු පිළිබඳව තමයි හැම විටම අපට දකින්නට ලැබෙන්නේ. ඒ ආකාරයෙන් මද දවසෙත් තිබෙනවා අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කරනවා සති 4කට නිරෝධාන ඇදරි නීතිය පනවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි. සති 4ක කාලයක් සඳහා වහාම නිරෝධාන ඇදරි නීතිය පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දී ඇති බව තමයි මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. අරුණ එසේ වාර්තා කරනකොට අපට දකින්නට පුළුවන් ලංකාදීප පුවත්පතත් සිය ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කරනවා මේ කාරණාවම නිරෝධාන ඇදරි නීතිය දාන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් රජයට යෝජනාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඉල්ලීම ඉදිරිපත් කරද්දී ඊට පෙර ආතුව විවිධ වෛද්‍ය සංගම් සෞඛ්‍යයට අදාළ විවිධ සංගම් මේ යෝජනාව විටින් විට කරනු ලැබුවා. නමුත් රජයක් විදිහට හැම විටම රාජ්‍ය ප්‍රකාශ කරන කාරණාව තමයි සෑම පාර්ශවයක් දිහාම ජනතාව සෑම දෙනෙක් දිහාම බලලා වඩාත් හොඳ ක්‍රමය තෝරා ගැනීම තමයි වැදගත් වෙන්නේ, පහසු ක්‍රමය තෝරා ගැනීමට වඩා කියන එක. හැබැයි සෞඛ්‍යාංශය මෙහිදී පෙන්වා දෙන කාරණාව, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දෙන කාරණාව තමයි රටේ ආර්ථිකය යම් තරමකින් හෝ අනාගතයේදී අපි නංවා ගන්නට නම් පවත්වා ගන්නට නම් වර්තමානයේ නිවැරදි තීන්දුව ගත යුතුයි. ඒ නිසා මේ වෙලාවේ තිබෙන මේ ශීඝ්‍ර ව්‍යාප්තියත් එක්ක යම් ආකාරයකට මෙවැනි තත්ත්වයකට එන්නට වේවි කියන එක. කෙසේ වෙතත් අපි බලමු අනෙක් පුවත්පත් මොනවද අද වාර්තා කරන්නේ කියලා. මව්බිම පුවත්පත බැලීමේදී මව්බිම පුවත්පතේ තියෙනවා නිවසේ ප්‍රතිකාර ලබන රෝගීන්ට පල්ස් ඔක්සිමීටර් දෙයි, නියමිත ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණොත් වහාම වෛද්‍ය අධීක්ෂණයට යටත් කිරීම පිළිබඳව. ඊළඟට දිවයින වාර්තා කරනවා ඩෙල්ටා පැතිරීමට වාතයෙන්ුත් බලපෑම්, බස්නාහිරට දැඩි අවදානමක් කියලා ඔවුන් වාර්තා කරනවා. මේ ආදී වශයෙන් මේ තිබෙන තත්ත්වය ඊටාම බියකරු තත්ත්වයක් බව තමයි පෙනෙන්න තිබෙන්නේ. මේ COVID-19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු තැන ඉඳන් එහි ව්‍යාප්තිය ඉතාමත්ම දැඩිව බලපා ඇති ආකාරයක්, රෝහල් ධාරිතාවය වැඩි වෙන්න, ඊළඟට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා රෝගීන් බවට පත් වෙන, ආසාදිතයින් බවට පත් වෙන්න, ඉන්පස්සේ බොහොම නිරෝගීව හිටපු අය පවා ආසාදිතයෝ බවට පත් වෙන්න, එන්නත ලබාගත්තු අයත් ආසාදිතයෝ බවට පත් වෙන්න, මේ ආදී වශයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. ඒ අතරේ රටක් විදියට දිනක් තුල අපේ රටෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවේ වාර්තාව ඊයේ දවසේදී අපට දක්නට ලැබුණා. ඒ මරණ 111ක් විදිහට. මෙය ඊ타මත්ම අවධානය යොමු කළ යුතු කාරණාවක් සහ අවදානමේ තත්ත්වය පෙන්눔 කරන කාරණාවක් විදිහට තමයි බොහෝ දෙනා දකින්නේ. ක්‍රමානුකූලව මේ 40 50 තිබ්බ එක 60 70ට ආවා. ඊළඟට 90 ගණන් වල දිගටම දින කිහිපයක් තිබුණා. දැන් 100 පන්නලා වාර්තා වෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා අර පසුගිය කාලේ ලෝකයේ ඇතැම් විශ්වවිද්‍යාල විශේෂයෙන් වොෂින්ටනයේ නාපු වාර්තාව මේ ආකාරයෙන්ම රටේ තත්ත්වය සිදු වුණොත්, රටේ වැනි තත්ත්වයකට ගමන් කළොත් එය අප සෑම සියලු දෙනාම මේ කොරෝනා වෛරසය හැම මුහුණ දෙන උච්චතම ගැටලුව බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උග්‍රම තත්ත්වය බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි සෞඛ්‍ය බලධාරීන් නිරන්තරව දැන් ඉල්ලන්නේ ඒ ගැන හිතලා බලලා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නට කියලා රජයට රට වසා දැමීම පිළිබඳව නිරෝධාන ඇදරි නීතිය ක්‍රියාත්මක කිරීම. මොකද පසුගිය කාලේ සංචරණ සීමා ක්‍රියාත්මක වුණාට අපට දකින්න ලැබුණා වෛද්‍ය සංගම් කීපයක්ම විටින් විට ප්‍රකාශ කරනවා ඒ සංචරණ සීමාවලින් අපේක්ෂා කළ ප්‍රතිඵලය ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ කියන එක අපට දකින්නට ලැබුණා. පාරතොටට බැසාම බොහෝ දෙනා අවශ්‍ය අත්‍යවශ්‍ය සහ නොවන බොහෝ දෙනා මේ පාරතොටේ ගමන් කරන ආකාරය, තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න ආකාරය. ඊළඟට අප
අවධානය යොමු කළ යුතු මේ හා සම්බන්ධ තවත් කාරණා අද දවසේ දකින්නට පුළුවන්කම තිබෙනවා. එයින් එකක් තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් ගෙනෙන මේ කාරණාව ඩෙල්ටා බෝම්බය පුපුරන්න ඕන්න මෙන්න පරිස්සමින් ඉන්න කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. අමාත්‍යවරු එහෙම ජනතාවගෙන් ඉල්ලන්න වෙලා තිබෙන්නේ, රජයට ජනතාවගෙන් එහෙම ඉල්ලන්න වෙලා තිබෙන්නේ ඇතැම් තැන්වල ඇතැම් ජන කොටස්වල එම නැත්නම් ජනතාවගේ හැසිරීම පිළිබඳව මේ වෙත දක්වන සහයෝගය පිළිබඳව සතුටුදායක මට්ටමක නැතිවීමත් එක්ක ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තාම දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ දේශපාලන අධිකාරිය තුළ ආණ්ඩු පක්ෂයට විපක්ෂයෙන් චෝදනා නැගෙන ඒ වගේම විපක්ෂයේ කියන ඇතැම් කාරණා ආණ්ඩු පක්ෂයනුත් නොසලකා හරින ස්වරූපයක් අපට දක්නට ලැබෙන පසුබිමක් තමයි රට තිබෙන්නේ. පැතිරීම වුහාන් වලටත් වඩා දෙගුණයක්. ආචාර්ය චන්දිම ජීවන්තර මේ ලංකාදීපෙන් අප උපුට ගන්නා තවත් වාර්තාවක් වුහාන් වල පැතිරීම වගේ දෙගුණයක්. ඒ වගේම අපට දකින්නට ලැබුණා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සුනිත් අංගම්පොඩි මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා මේක ඉන්දියාවේ තිබුණ තත්ත්වයක් එක්ක ගත්තාම දස ගුණයක වැඩිවීමක්, මරණ අනුපාතය දැඩි ලෙස ඉහළ යාමක් අපේ රටේ පෙන්눔 කරනවා කියලා. ඉන්දියාවේ තත්ත්වයේ උග්‍රම වූ අවස්ථාවේ තිබුණ මරණ අනුපාතය වගේ තුන්ගුණයක ප්‍රමාණයක් අප දැනටමත් රටක් විදියට පෙන්눔 කරනවා අපේ ජන සංයුතිය බැලීමේදී, ජනගහනය බැලීමේදී කියන එක. ඒ අනුව ගත්තාම අප ඉන්නේ මොන තැනකද කියන එක අමුතුවෙන් කියන්නට ඕනේ නෑ. ඔක්සිජන් වලින් පණ අල්ලාගෙන ඉන්න රෝගීහු 593ක් රෝහල් වල සිටිනා බවත් ලංකාදීපය අද වාර්තා කරද්දී අපි මව්බිම පුවත්පතට අවධානය දෙමු. ගම්පහ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළට 1802ක් ගැන වාර්තා වෙද්දී කොළඹින් 852ක්, ගම්පහින් 395ක් කියලා වාර්තා කරනවා. යම් ආකාරයක පහළ යාමක් ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය කාලේ පෙන්눔 කරා. ගම්පහ දිස්ත්‍රික්කෙන් තමයි දෙවන රැල්ලක නැගීම අපට දකින්නට ලැබුණේ. හැබැයි යලිත් වතාවක් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය බොහොම හොඳ තත්ත්වයකට පත්වෙමින් තිබුණ රටේ තත්ත්වය වගේම. නමුත් මේ තුන්වන රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ දැන් අපට කියන්නට වෙන්නේ කොළඹ, කළුතර, ගම්පහ මේ දිස්ත්‍රික්ක තුනටම දැඩි බලපෑමක් එල්ල වී ඇති බව. ඊළඟට අප අවධානය දෙන්නට කැමති මේ සමග වාර්තා වන තවත් කාරණා. අපි කලින් මහාචාර්ය සුනිත් අංගම්පොඩි මහත්මයාගේ ප්‍රකාශය උපුටගත්තා මව්බිම පුවත්පතත් එය වාර්තා කරලා තියෙනවා. මෙරට කොරෝනා මරණ ප්‍රතිශතය ඉන්දියාවේ මෙන් 10 ගුණයක්. ප්‍රතිශතය පිළිබඳව ඔහු අවධානය යොමු කළ බැලුවාම එය එහෙම වෙනවා කියලා එකයි කියන්නේ. මේ වයින් කියන්නේ අප පුළුවන් තරම් පරිස්සම් වීමේ වැදගත්කම, ජනතාව දැනුම්වත් කිරීම වඩා වැදගත් කියන එක. ඊළඟට මිනි කාමරවල තදබදය වළක්වන්න පියවර, නිරෝධානය නොවන පවුලක අයෙකු මිය ගියොත් PCR. මේ මිනි කාමර නැත්නම් මృత ශරීරාගාරවල තිබෙන තදබදයට හේතුව පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරනවා ඊයේ දවසේදී මෙහෙම වෙලා තියෙන්නේ වෙනත් කාරණා නිසා මියගිය අය ඒ මృతදේහ හඳුනා ගැනීම නොමැතිව අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව ඒවා ගොඩ ගැසී තිබුණ නිසා, ඒ ගොඩට මේ කොවිඩ් මරණ නිසා එකතු වුණු මృత ශරීරات එකතු වුණාම මේක ලොකු ගොඩක් බවට පත් වෙලා තිබෙනවා. ඇතැම් රෝහල් බරපතල තත්ත්වයන්ට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශවල ආදාහනාගාරවල ප්‍රශ්න මතුවලා තිබෙනවා. එවැනි පසුබිමක වෙනත් ප්‍රදේශවල ආදාහනාගාර වෙත ගෙනහිල්ලා හෝ මේ මృతදේහ ආදාහනය කිරීමට පියවර ගන්නා බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම දේහ ආදාහනය කිරීම වගේම භූමදානය ශ්‍රී ලංකාව තුළ දැන් සිදු වෙනවා. මේ භූමදාන කරන ඔඩ්සුඩාන් වැනි ප්‍රදේශවල අපට දකින්නට ලැබෙනවා එක පෙළට එක දිගට මිනි වලවල් දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. මෙය රටක් විදිහට අප කිසිසේත් අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. ඉතින් එහෙම ගත්තහම මේ ගැන යලිත් අපි හැම කාරණාවක්ම ඉදිරිපත් කරමින් ඔබට කියන්නේ ප්‍රවේශ සම්බීමේ වැදගත්කම. අප ඉන්නේ බොහොම අනතුරුදායක තත්ත්වයක බව. සෑම රෝහලක්ම කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත් වේ. රෝහල් පද්ධතිය පිළිබඳව දැන් සෞඛ්‍යාංශ දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒවායේ පහසුකම් පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා ඇතැම් රෝහල් වල පහසුකම් බොහොම වැඩි රෝහල් වල වැඩි රෝගීන් සංඛ්‍යාවක් රඳවා ප්‍රතිකාර කිරීම සඳහා තව වාට්ටු එක්කාසු කිරීම පිළිබඳව, ඒ වගේම අතරමැදි මධ්‍යස්ථාන බිහි කිරීම පිළිබඳව, රෝහල් වල අතරමැදි මධ්‍යස්ථාන පාවිච්චියට ගැනීම පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. තවත් විවිධ වූ වාර්තාද මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව අපි රෝහල් ගැන කතා කරා. ඊයේ කළුතර පිඹුර රෝහලේ తాවකාලික විදි කරලා තිබිච්ච අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීම ආందోලනයට තුඩු දුන් කාරණාවක් වුණා. ඒ වගේම ශ්‍රීදුව ඉදි කරපු මධ්‍යස්ථානය දැන්
600ක් තවමත් ඉතිරිව තිබෙන බව සඳහන් වෙනවා. ඒ අතර කරාපිටිය රෝහලට අනුබද්ධ තවත් රෝහලක් නිකන් තියනවා කියලා තොරතුරු වාර්තා මේ ආදි කාරණා වෙතත් අප අවධානය යොමු කරන්නට අපේක්ෂා කරනවා. සහ ඒ හැරුණුකොට තවත් වැදගත් වෙන කාරණා බොහොමයක් තිබෙනවා ඔබට කියන්න. විරාමයකින් පසු හමු වෙන්න අපැලි. අප දැන් අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පතේ මෙන්න මේ පුවත් වාර්තාව වෙත. දකුණේ රෝහල් පිරී යද්දී කරාපිටියේ අතිනවීන රෝහලක් හුදකලා වේ කියලා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඡායාරූපයක් සහිතව අද කර තිබෙන වාර්තාකරණයක් අරුණ පුවත්පත. දෙවන පිටුවේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් බව තමයි දැක්වෙන්නේ. කෙසේ වෙතත් මේ රෝහල් වල කරාපිටියේ රෝහලේ එහෙම ගත්තොත් තත්ත්වය රෝගීන්ගෙන් පිරී ගිය තත්ත්වයක් පිළිබඳව පසුගිය දිනවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න වීම ගැන රෝහලේ අපට තොරතුරු වාර්තා වුණා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට මීටර 150ක් පමණ දුරින් ඉතාම ළඟ මහතුරකින් නෙමෙයි තියෙන රෝගීන් 600කට පමණ නේවාසිකව ප්‍රතිකාර ගත හැකි නවීන පහසුකම් වලින් යුත් හෙල්මට් කෝල් මාතෘ මහා රෝහල ප්‍රයෝජනයකට නොගෙන හුදකලා කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා කියලත් ඔවුන් යෝජනා කරනවා කියනවා මේ රෝහල අතරමැදි කොවිඩ් මධ්‍යස්ථ ස්ථානයක් විදිහට භාවිත කිරීම පිළිබඳව. ඉතින් මේ ආදී රෝහල් පිළිබඳවට පසුගියදා තවත් පුවත් වාර්තාවක් පළ වී තිබුණා. රාගම රෝහලට එලෙස භාවිත කළ හැකි තවත් වාට්ටු සංකීර්ණයක් පිළිබඳව වෙනත් ප්‍රදේශයක පිහිටා තිබෙන මේවා ගැන වහාම අවධානය යොමු කරලා ඒවා රෝහල් විදියට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන විදියට භාවිත කිරීමට ගැනීම මේ වෙලාවේ හැටියට තදබදයක් තියෙන වෙලාව ඉතාමත්ම වැදගත් වෙවි කියලා. ඒ අතර සීදුව අභිනවයෙන් ඉදි කරපු මේ කොවිඩ් සඳහාම පරණ ඇඟරුම් කර්මාන්ත ශාලාව කොවිඩ් මධ්‍යස්ථානයක් බවට පත් කරලා හැදන් 1100ක පමණ ප්‍රමාණයක් එහි ස්ථාපනය කරනු ලැබුවා. එයින් 600ක් තවමත් ඉතිරිව තිබෙන බව මාධ්‍යට වාර්තා වීමත් එක්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ පිළිබඳව අවධානය යොමු කරනවා. ඔහුගෙන් විමසද්දී ඔහු කියන්නේ මේ රෝහලක් විදියට නෙවෙයි අතරමැදි මධ්‍යස්ථානයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් නිසා රාගම රෝහල වැඩි ඒවායින් එතනට රෝගීන් යවන්න දින කිහිපයකින් පස්සේ ගෙදරට යවනකන් ඒ අයව එම ස්ථානවල රඳවා තබන්න මේ ආදී කාරණා ඉෂ්ට කරන්න පුළුවන් ඒ සම්බන්ධව දැන් අවධානය යොමු වෙලා තිබෙනවා කියන එක. විශේෂයෙන්ම සංකූලතා පෙන්වන රෝග ලක්ෂණ දැඩි ලෙස පෙන්වන ඒ වගේම නිදන්ගත රෝග තිබෙන රෝගීන් හැම විටම ඔක්සිජන් පහසුකම් සහිත රෝහල් වල රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීමට තමයි රජයේ සෞඛ්‍යාංශවල අවධානය යොමු වී තිබෙන්නේ. ඒ අතර අපිට ලංකාදීප පුවත්පතෙන් මුණ ගැසෙනවා ඊයේ ලංකාදීපේම ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කළ කාරණාව පිළිබඳව අදාළ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් පිඹුර කොවිඩ් මධ්‍යස්ථානයේ ඉවත් කළේ බලධාරීන් දැනුවත්ව මන්ත්‍රී සංජීවගෙන් පැහැදිලි කිරීමක්. මේ පිළිබඳව ප්‍රධාන සිරස්තලයේ විදිහට පළ වුණා 89ක් වියදම් කරලා කළුතර පිඹුර රෝහලේ ඉදි කරපු මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මාස 3කින් ගලවාගෙන යාම පිළිබඳව ඊයේ පොහොට්ටුවේ රැස්වීමේදී එම නැත්නම් මාධ්‍ය හමුවේදී ප්‍රොජන පෙරමුණේ මහලේකම්වරයා මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා මෙවැනි ස්ථාන කිහිපයක්ම తాවකාලිකව ඉවත් කරන්න කටයුතු කළේ වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළ තිබෙනවා. මෙය ඊතරම් පාවිච්චියට ගැනුණු ස්ථාන නොවන බවත් ඔහුගේ ප්‍රකාශය තුළ ගැබ්බුණා. කෙසේ වෙතත් මේවා ඉදි කළේ රජයේ වියදමෙන් නොවන කාරණාව පිළිබඳව ඔහුත් මතු කරා. සංජීව විද්‍රිමාන මන්ත්‍රීවරයා තියේ මේ කාරණාව ඉදිරිපත් කළ තිබුණා. සිරස්තලයේ සමග සම්බන්ධ වෙලා තිබුණා. මේ ඉදි කරේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙමෙයි මත රජයේ සල්ලි වලින් නෙමෙයි විවිධ පාර්ශ්ව වලින් ලැබුණු සහයෝගයන්ගෙන් තමයි මේ මධ්‍යස්ථාන ඉදි කරනු ලැබේ. ඒවා පරිහරණයට නොගැනෙනවා නම් ඒවා වැදගත් වෙන වෙනත් ස්ථානවල ස්ථාපනය කිරීමට පියවර ගැනීම පිළිබඳව තමයි මහලේකම් මන්ත්‍රී සාගර කරියවසම් මහතා ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. අප ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ තවත් කාරණා කිහිපයක් මේ අතරේ දකින්නට පුළුවන්කම තිබෙනවා. එන්නත දීමේදී චීනයෙන් ලංකාවට ප්‍රමුඛතාව හිමි වෙන බව දිවයින පුවත්පත අද වාර්තා කළා තියෙනවා දකින්නට පුළුවන්. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දකින්නට පුළුවන්කම තිබෙනවා සැප්තැම්බරයේදීත් පාසල් විවෘත කිරීම අවිනිශ්චිතයි. අධ්‍යාපන මාත්‍ය ජී.එල්. පීරිස් මේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දැන් මේ අගෝස්තු මාසයේ දින 10ක් ගෙවිලත් ඉවරයි අපේ මේ මාසය තුල. ඊළඟට අපි ගමන් කරන්නේ සැප්තැම්බර් මාසයට. මේ දින කිහිපය ඇතුළත රට තවදුරටත් අසීරු තත්ත්වයකට පත්වන ලකුණු පෙන්눔 කර තිබියදී කොහොමද පාසල් ආරම්භ කරන්න කියලා බොහෝ දෙනා විමසුවා. අධ්‍යාපන අමාත්‍යවරයාත් කියන්නේ ඒ කාරණාව. ඒ නිසා සැප්තැම්බර් මාසය ඇතුළතම පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත තත්ත්වයක් පෙන්눔 කරන බව එතුමා ප්‍රකාශ කරනවා. ඊළඟට මහජන ඒකරාශී වීම වැළැක්වීමට නව ගැසට්ටුවක් ජනපතිගෙන්
සෞඛ්‍ය ඇමතිනිට උපදෙස් ලබා දීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා දකින්නට පුළුවන්. මේ සමගම කතාබහට ලක් වූ තවත් කාරණාවක් පිළිබඳ දිවයින අද වාර්තා කරනවා. කොවිඩ් කමිටුව විසිරුවා හරින්න රනිල් කියයි. රනිලුත් එන්නත ගත්තේ හමුදා රෝහලෙන්. යුද හමුදාපතිවරයා එයට යම් පිළිතුරක් ලබා දෙනවා දකින්නට ලැබුණා. මේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය පිළිබඳව යම් විවේචනයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ සම්බන්ධ අදහස් දැක්වීමක් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඒ සිදු කරනු ලැබුවා. ඔහුමේදී අවධාරණය කරන කාරණාවක් තියෙනවා. මේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිවරයා. ඒ වගේම යම් යම් අමාත්‍යවරු මේට සම්බන්ධයි. ඒ නිසා වගකිව යුතු අයගෙන් සදුම්ලත් කණ්ඩායමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කාර්යසාධක බලකාය යුද හමුදාවෙත් තමන්ගේ අවශ්‍යතා පරිදි කටයුතු කරන ආයතනයක් වන්නේ නැහැ. ඒ කටයුතු කරන්නේ මේ සෑම දෙනාගේම මතයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නායකත්වයේ මත කියන එක යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. ඒ අතරේ බොහෝ ප්‍රදේශවල යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් තවදුරටත් එන්නත් කරේ තාම ශීඝ්‍රව සිදු කරගෙන යාමට රාජ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මේ සමග අපට දකින්නට පුළුවන් දිවයින පුවත්පතේ රිෂාඩ්ගේ නිවසේදී මෙහෙකාරියන්ට දස වද දීලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් කැමරට දුන්නේ ඉතුරු වුණු ඉඳුල් ආහාර කියලා සාමාන්‍යයෙන් සතකුටවත් නොසලකන ආකාරයෙන් තිරිසන් සතකුටවත් නොසලකන ආකාරයෙන් මේ බාල වයස්කාර දැරිවියන්ට දස වද දුන්නා කියලා තමයි සොලිසිටර් ජෙනරල්වරයා කියන්නේ මේ නිවස තුල. මෙහිදී ඔහු විටින් විට මතු කරන කාරණා කීපයක් තිබෙනවා. Tamanගේ වයසේ දියණියක් ඉඳද්දී ජනතා නියෝජිතයෙක් වෙද්දී නීති සකසන ආයතනයේ අයෙක් වෙද්දී 225න් කෙනෙකු වෙද්දී ඔහු මේ කටයුතු කළ ආකාරය මේ නිවසේ ගෘහමූලිකයා. ඒ වගේම ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනාට අප ලබා දීමේ ප්‍රතික්ෂේප වුණා. 23 වෙනිදා දක්වා වුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න තමයි අධිකරණය නියෝග කරන්නේ. කෙසේ වෙතත් ඒ අතරේ මේ කාරණාව පිළිබඳව යම් යම් තොරතුරු අධිකරණයේ විභාගයට වීමට පෙර ආතුව ඒ අදාළ අංශවලට යොමු වීමට පෙර ආතුව ජනමාධ්‍යයට නිකුත් වීම පිළිබඳවත් ඊයේ සාකච්ඡා වූ බව දකින්නට ලැබුණා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා මේ යම් කාරණා මතු කරා. විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මාර්ගයෙන් යම් තොරතුරු මාධ්‍යයට ඉදිරිපත් වීමත් එක්ක මේ විභාග කටයුතු වලට එය බලපෑමක් එළවෙන බව තමයි සඳහන් වුණේ. සහ මෙහි චූදිතයන්ට ඒ සම්බන්ධව කරුණු ගොනු කර ගැනීමට එය අවස්ථාවක් වී ඇති බවත් අවධාරණය කෙරුණා. ඒ සමගම දිනමින පුවත්පතේ අද දකින්නට ලැබෙනවා ඉශාලිනී දැරියගේ ප්‍රකාශ සටහන් කරගත් වෛද්‍යවරයා රටින් පනී. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් පොලිසියට නියෝග කියලා අද දිනමින මේ පිළිබඳ වාර්තා කරනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අදාළ වෛද්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නමුත් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙමින් තියෙද්දී ඔහු රටේ නැති බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟට අපට දකින්නට ලැබුණා තවත් වාර්තාවක් මේ පිළිබඳව මේ මියගිය ශාලිනීගේ අයියා මේ සිද්ධිය වුණයින් පස්සේ බදියුදීන් නිවසට ආපු වෙලාවේ හිටපු සයිවරේක ඔවුන්ව හරවා යැවීමට ගත් උත්සාහය ඔවුන්ට යම් යම් යෝජනා කිරීම පිළිබඳව අද පුවත් වාර්තා අතර අවධානයට ලක් වෙලා තිබෙනවා. මේ මව්බිම පුවත්පත වාර්තා කරන්නේ රිෂාඩ්ගේ ගෙදරදී ඉශාලිනීගේ සොයුරාට හමු CI සාක්ෂි වසන් කළ බවට සැකයි. ඔහු ගැන විමර්ශනය කර සාක්ෂි වසන් කිරීම යටතේ සැකකරුවෙකු කරනවා නීතිපති අධිකරණයට දැනුම් දෙයි කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් කතාබහේදී ෂේප් කරගමු කියලා. එහෙම තැනකට එන්න ලොකු උත්සාහයක් ඔහු මේ අය වෙනුවෙන් ගත්ත කියන එක තමයි. සහ නැවත නැවතත් මෙහිදී මතු කරන කාරණාවක් තිබෙනවා. මේ දැරිය මියගිය වේලාවේ සිට රෝහල් ගත කරන්නට ගත්තු කාල වේලාව පිළිබඳව මේ සම්බන්ධව ඇමති ආරක්ෂක නිලධාරියෙක් ගෙන්වගෙන ඔහු ලවා 19 අනුව ගිලන් රථයක් ගෙන්නගෙන මේ නිවසේ වාහන දෙකක් තියෙද්දි රියදුරන් ඉඳද්දි ඇයි මේ පිලිස්සුණු දැරියක් මේ විදිහට තියාගත්තේ කියන කාරණා පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා යලි කරුණු මතු කළා. ඒ අතරේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් සොයන්න කැබිනට් අනු කමිටුවක් පත් කිරීම පිළිබඳව අද පත්තර සියල්ලම පහේ වාර්තා කරලා තිබෙනවා. ඒ ගැන අරුණ වාර්තාවේ දැක්වෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්, ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, ඩල සලහපෙරුම, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගෙන් මේ අනු කමිටුව සැදුම්ලත් බව. නමුත් සමහර මාධ්‍ය වාර්තාවල බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් මේ අනු කමිටුවට පත් කර ඇති බව තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත්
අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා විදියට ජී.එල්. පීරිස් මහාචාර්යතුමන් මේ කමිටුවට ඇතුළත් වන බව තමයි දැක්වෙන්නේ. ඊළඟට ගිය අවුරුද්දේ මහ බැංකුව රුපියල් කෝටි 6340ක ලාභ ලැබීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඉන්පස්සේ අපට දකින්නට ලැබෙනවා දිවයින පුවත්පතේ තවත් සුවිශේෂ වාර්තාවක්. අර පහුගියදා අප වඩාත් අවධානය යොමු කළ බෙරටින් හමු වෙච්ච ලෝකයේ විශාලම මැණික විදියට සලකපු මැණික් පොකුර විදියට සලකපු පැල්මඩුලින් හම්බ වෙච්ච නිදානය පිළිබඳව මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500ක ඉල්ලුමක්. දැන් කියනවා මේ කාරණාව පිළිබඳව මැණික් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත් නියම තොරතුරුත් හෙළිදරව් නොකර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙහි ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් වුණා. චීනයෙන් මෙතරම් ඉහළ ඉල්ලුමක් ඇනවුමක් මේට ලැබී තිබෙන්නේ ඒ නිසායි ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් එහෙම කෝටි දසදහසකට ආසන්න ප්‍රමාණයක් මේ ඇමරිකන් ඩොලර් 500ක මිලියන 500ක ඉල්ලුමක් කියලා කියන්නේ. එහෙම බැලුවාම මේ රටේ තිබෙන වර්තමාන ගැටලු ප්‍රශ්න ගණනාවක් විසඳන්නට පුළුවන් අධික වටිනාකමක් මේ මිල ඇතුලේ තිබෙනවා. නමුත් මේ පිළිබඳ විවිධ මතභේද ඉදිරිපත් වුණා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය සභාපති තිලක් වීරසිංහ මහත්මයා මේ ගැන සඳහන් කරේ මේ තමයි ලෝකේ තියෙන වටිනාම මැණික් පොකුර. නමුත් මේ පිළිබඳ මැණික් පිළිබඳ ඇතැම් විශේෂඥයෝ ව්‍යාපාරිකයෝ දැක්වූ අදහස ඊට වඩා වෙනස්. කෙසේ හෝ වේවා ඇමතිතුමා නම් කියන්නේ මේ පිළිබඳව ඇත්තම තත්ත්වයේ ඉදිරියේදී ජනතාවට දැනගන්න ලැබෙයි සැබෑ වටිනාකම පිළිබඳව මෙතරම් ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තරයෙන් මේ සම්බන්ධව ලැබෙන්නේ ඒ නිසයි කියලයි. ඒ අතරේ අපට දකින්නට ලැබෙනවා මේ වැඩිහිටි ජනතාවට ගෙනෙන විශේෂ පණිවිඩයක්. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මේ දිනවල එන්න එපා කියලා තම තමන්ගේ අවශ්‍යතා කටයුතු සඳහා මොකද තිබෙන කොවිඩ් තත්ත්වයක් එක්ක සදා යම් වෙනත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කිරිපිටි හිඟේට මුදල් ඇමතිගෙන් විසඳුම් දෙකක් ඉදිරිපත් වීම පිළිබඳව අද පුවත්පත වාර්තා කරනවා. බදු අඩු කරන යෝජනාවට කැබිනට් අනුමැතිය කියලත් එහි තවදුරටත් සඳහන් වෙනවා. ඊළඟට ගෑස් එනතුරු ඇතම් ප්‍රදේශවල මේ ලිට්‍රෝ ගෑස් පවා හිඟයක් තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. නම් අපි හිඟය පිළිබඳව විටින් විට තොරතුරු අනාවරණ කරනවා. බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ යම් ප්‍රදේශවල නිල් පාට ටැංකියම නැත්නම් ලිට්‍රෝ ගෑස් හිඟයකුත් තිබෙනවා කියලා අද ඡායාරූප සටහන් සහිතව වාර්තා කරනවා අද පුවත්පත. ඊළඟට දිනමින පුවත්පතේ වාර්තා අතර දකින්න පුළුවන් ප්‍රධාන සිරස්තලයේ කොරෝනා හේතුවෙන් ළඟමේට දිනකට කෝටි 4.5ක පාඩුවක් සිදුවීම පිළිබඳව. ළඟමේට එක පැත්තකින් ඊළඟට පෞද්ගලික බස් කර්මාන්තයේ නියැලෙන අයට දෝම්රියට මේ සෑම පොදු ප්‍රවාහනයකටම දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ මාස ගණනාවක ඉඳන් වසරකමාරක ඉඳන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ආසන සංඛ්‍යාවට පමණක් බගින් ගෙන යන්න රාජ්‍ය ඇමති දිලුම් බස් සේවකයන්ගෙන් ඉල්ලයි කියලා සඳහන් කරනවා. එය අනිවාර්යයෙන්ම සලකා බලන කාරණාවක්. ඒ නිසා මේ ව්‍යාප්තිය වැඩි වෙන්නට පුළුවන්. එහෙම නොවුනොත් ඒ හින්දා අනිවාර්යයෙන්ම බස් කර්මාන්තයේ දෙන්නන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලායි සඳහන් කරන්නේ. කොරෝනා මරණ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාසයක් නැහැ කියලා පාටලි චම්පික රණවක හිටපු ඇමතිවරයා නගන චෝදනාවකුත් අද දිනමින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. තවත් විවිධ වාර්තා අපට මුණ ගැසුණත් මේ පුවත්පත් තුළ ඒ සියල්ල ඉදිරිපත් කරන්න තරම් කාලයක් නැහැ. අරුණ පුවත්පතේ තියෙනවා මහා කණ්ඩයට කාබනික පොහොර ගේන රුපියල් කෝටි 1774ක් වැය වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවට වෙන වාර්තාවක් අපට අරුණ පුවත්පතේ අද මුණ ගැසෙනවා. ඊළඟට අවසාන වශයෙන් මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පතේ දැක්වෙනවා යන්ත්‍ර 30කට මුදල් අනුමත වී තිබියදී PCR යන්ත්‍ර 14ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයේ හිරකඩගෙන කියලා රවි කුමුදේශ් මහතා නගන චෝදනාවක් අද අපට මුණ ගැසෙනවා ඒ මව්බිම පුවත්පතෙන්. එhmenan අපි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු දවසේ පිළිසඳර සමග යාලි මුණ ගැසුමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.